සඳුදාටත් එකතු වෙන අපත් සමග සඳුදා පියුම්බෙලත් එක්ක දැන් මේ කාලේ පවතින ලෙඩ රෝගات එක්ක බලනකොට අපිට සමහර අපේ නිදන්ගත ලෙඩ රෝග අපිට ඇත්තටම අමතක වෙලා යෑමකට ලක් වෙනවා. නමුත් දැන් පීනස රෝගය ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට අපිට වයස් සීමාවක් නැතුව සමහර වෙලාවට මේ රෝග ලක්ෂණ මතුවෙන අවස්ථා දැකලා තියෙනවා. අපිට සමහර වෙලාවට එදිනෙදා වැඩ කටයුතු පවා කරගෙන යාමට ඇත්තටම හරිම අපහසුතාවයකට ලක් වෙන අපි දැකලා තියෙනවා සමහර රෝගීන් ඉන්නවා මේ පීනස රෝග තත්ත්වයේ හේතුවෙන්. මෙහි තියෙන රෝග ලක්ෂණත් එක්ක වෛද්‍යතුමා අපිව සඳහන් කරපු ආකාරයට කොරෝනා රෝග ලක්ෂණත් යම් යම් අවස්ථාවල මතුවීමේ ඉඩකඩක් තියෙන නිසා මේ දෙක වෙන් කරගන්නේ කොහොමද? පීනස රෝගයට දෙන නිසි ආකාරයෙන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් මොනවද? සහ මෙහි රෝග ලක්ෂණයන් පිළිබඳ කොහොමද ඔබ සැලකිලිමත් විය යුත්තේ? මේ පීනස රෝග තත්වයෙන් පෙළෙන කෙනෙක් නම් මොන වගේ ආහාර වලටද පුරුදු වෙන්නට අවශ්‍ය වෙන්නේ? සීතල ආහාර වේලන් අපි කොහොමද ඒ දේවල් වළක්වා ගන්න කියන කාරණේ පිළිබඳ තමයි අද අපි ඔබ දැනුවත් කරන්නේ සුවරණ තුලින්. සුපුරුදු පරිදිම සඳුදා පියුම්බෙලේ සුවරණ තුලින් අපි ඔබව දැනුවත් කරන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් පිළිබඳව ඒ වෙනුවෙන් අපත් සමග එකතු වෙනවා ආයුර්වේද වෛද්‍ය සුමිත් රාජපුර වෛද්‍යතුමන්. අයිබෝන් වෛද්‍යතුමනි සුබදෑසනයි. අයිබෝන් සුබදෑසනයි. වෛද්‍යතුමා සම්බන්ධ වෙනවා අපි අද කතා කරන්නේ පීනස රෝග තත්ත්වය පිළිබඳව. ඒ නිසා ඔබටත් මේ ගැටලු තියෙනවා නම් දුරකථන අංකයට පුළුවන් මැදිරියට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. අපේ මැදිරියේ දුරකථන අංකය 0115 299 299. සජීවීව ඔබට පුළුවන් ඔබේ ගැටලු ඉදිරිපත් කරලා වෛද්‍යතුමන්ගෙන් නිසි උපදෙස් ලබා ගන්න. වෛද්‍යතුමනි පීනස රෝගය ගැන කතා කරනකොට අපි සාමාන්‍යයෙන් අපි කිවිසුම් යන ගතියක් පේන උදෑසනට තමයි ගොඩක් වෙලාවට මේ රෝග ලක්ෂණ අපි දැකලා තියෙන නිසා අපි අහලා තියෙන්නේ. ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවද කියලා අපි වෛද්‍යවන්තකෙන් තමයි අහලා දැනගන්නේ. වෛද්‍යතුමනි මුලින් අපි පොඩි ප්‍රවිෂ්ටයක් ලාගම පීනස රෝගයේ තත්ත්වය ඇතිවන්න හේතුව මොන වගේද? නැත්තම් මේක සාමාන්‍යයෙන් අපි සීතල කෑමක් ගත්තමද නැත්තම් උදෑසනට පින්න වැටුනම කියලා අපි අහලා තියෙනවා. ඒ නිසා මොකක්ද හේතුව කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරමුද? සමාධි පීනස කියන්නේ මේ වෙනකොට ලංකාවේ සෙම් රෝගවලින් අපි කියනවා විශාල වශයෙන්ම තියෙන රෝගයක්. වැඩි දෙනෙකුට පවතින රෝග අතර පීනස් රෝගය එකක්. මේ පීනස් රෝගය හැදෙන්න ඔබහුවගේ හේතු රාශියක් තියෙනවා. සමහර වෙලාවට කෙනෙකුගේ රැකියාව බලපාන්න පුළුවන් පීනස් හැදෙන්න. සමහර වෙලාවට පාරම්පරිකව ඇති වෙන්න පුළුවන්. මේ පීනස් රෝගය ඇති වෙන ආකාර දෙකයි. ප්‍රධාන වශයෙන් එකක් පාරම්පරික හැදෙනවා, අනිත් එක පාරම්පරික නොවන. බොහෝ දෙනෙකුට මේ වෙනකොට පාරම්පරිකවට වඩා පාරම්පරික නොවන හේතු වලින් මේ පීනස් රෝගය ඇති වෙලා තියෙනවා. එහෙදි අපි කියන්න ඕන විශේෂයෙන් තමන්ගේ ආහාර රටාව, ඊට පස්සේ තමන් නාන වේලාවල්, තමන් පාවිච්චි කරන ජලය, සමහර කට්ටිය අර සීතකරණයේ තියෙන මේ වතුර විතරක් බොන කට්ටිය ඉන්නවා, කූල් වතුර පාවිච්චි කරන කට්ටිය, සමහර ඊට අමතරව සමහර ඖෂධ වර්ග පාවිච්චි කරන කට්ටිය, දුම් පානය කරන, මත්පැන් පානය කරන කට්ටියට සහ තමන්ගේ රැකියාව කරන ස්ථානයේ තියෙන දූවිලි ප්‍රමාණය, සමහර සුරසල් සතුන් නැති කරන කට්ටියට, ඊට අමතරව සමහර මේ ඔය ගොඩක් ඔය මිරිස් මෝල් 3-5 ඇඹරුම් හල් වගේ අර දූවිලි බහුල ස්ථාන සහ තමන්ගේ ගෙදර අපිරිසිදුකම මේ රෝගය ඇතිවීම සඳහා බලපානවා. බලන් ගියාම ගොඩාක් හේතු කාරණා තියෙනවා නේද පීනසය ඇති වෙන්න? ඔව් සමාධි. මේ පීනස් රෝගය කියන්නේ එක හේතුවකින් ඇති වෙන රෝගයක් නෙමෙයි. විශාල හේතු සංඛ්‍යාවක් තියෙනවා. සමහර කෙනෙකුට මේ රෝගය ඇති වෙන්න සුරසල් සතෙක් බලපාන්න පුළුවන්. විශේෂයෙන් ඔය බල්ලන් පූසන් වැනි නිතර මේ අතපත ගන්න කෙනෙකුට ඒ අර මේ මවිල් නහයට ගිහිල්ලා ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක නොවේ. සමහර ඖෂධ වර්ග දීර්ඝ කාලන පාවිච්චි කරන කට්ටියටත් මේක හේතුවක් වෙනවා. වෛද්‍යමනි දැන් ඔය කතා කරපු විදිහටම දැන් විශේෂයෙන්ම අපි මොනවද රෝග ලක්ෂණයන් මේකේ දැන් අර අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන කිවිසුම් යාම නැත්නම් ආහාරයෙන් හුටු කලාගෙන ඒම විතරයි අපි සාමාන්‍ය පොදුවේ දකින රෝග ලක්ෂණ. මින් එහාට ගියාම මොනවද රෝග ලක්ෂණයන් තියෙන්නේ? සමාධි පීනස් රෝගයේදී රෝග ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේක පීනස කියන්නේ දසරුවෙන් ඉඩ මේ ඉහළ. ඒ කියන්නේ බෙල්ලෙන් ඉහළ නාසය ආශ්‍රිතව ඇතිවන්නා වූ රෝගයක් තමයි මේ පීනස් රෝගය කියලා කියන්නේ. මේකෙදී අපි බහුලව දකින්නේ පීනස කියන්නේ හුඟ දෙනෙක් දන්නේ කිවිසුම් යෑම සහ හොටු දියර ගැලීම තමයි පීනස් රෝගයේ ප්‍රධානම ලක්ෂණ දකින්නේ. නමුත් පීනස් රෝගයේදී ප්‍රධාන ලක්ෂණ ඒක වුණාට පීනස් රෝගයේදී අපි දන්නවා ඇස් කැසීම, කන් කැසීම, උගුර කැසීම, ඊට පස්සේ හිසේ බර ගතිය, සමහර වෙලාවට අධිකව කිවිසුම් යෑම,
ඊට පස්සේ අර දියර වගේ වතුර වගේ හොටු ගැලීම. ඊට අමතරව නාසයේ මස් දළු වෙනවා. සමාධියේ නාසයේ මස් දළු ආවන් නාසය සම්පූර්ණයෙන්ම අවරෝධ වෙලා හුස්ම ඉහළ ගැනීම පහළ දැමීම අපහසු වෙනවා. ඊට අමතරව විදුරු මස් වලින් ලේ යෑම. ඊට අමතරව කටේ දුර්ගන්ධය. සමහර කට්ටියක තියෙනවා සමාධියේ මේ අපි හිතනවා මේ ආමාශගත රෝග කියලා. නමුත් පීනස් රෝගයේදී තියෙනවා මුකෙන් අර අධික මේ ගඳක් තියෙනවා. ඒක ඊට අමතරව විදුරු මස් දියවීම. මේ වගේ රෝග විශාල ප්‍රමාණයක් තියෙන. ඊට පස්සේ ඇස්වල බරගතිය, සමහරලාට කොණ්ඩේ අකල් ඉදීම, මේ වගේ රෝග විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් බහුතරයක් දෙනා දන්නේ නැහැ මේක පීනස් රෝගයේ රෝග ලක්ෂණයක් කියලා. සමාධි හුඟක් දෙනෙකුට තියෙන බහුලම ප්‍රශ්නේ තමයි කිවිසුන් යෑම සහ සොටු දීර ගැලීම. හොඳයි. දැන් බොහෝ දෙනාට තියෙන මේ ගැටෝ වලට අපි නිසි උපදෙස් අද දවසේදී ලබා දෙන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකර්මයන් තුලින් කොහොමද මේ දේවල් සුව කරගන්නේ කියන වග අපිට ඊට කලින් වෛද්‍යතුමනි දුරකථන ඇමතුමක් තියෙනවා. ප්‍රේමරත්න මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝවන්. අයිබෝවන්. ඔව් ඔබතුමා ගැටළු ඉදිරිපත් කරන්න වෛද්‍යතුමන්ට. මම කියන මේකේ මාත්‍යක් දුරුවන් දෙනවා. ඔව්. මේ වෛද්‍යවල මල තියෙන රෝග ලක්ෂණ මේ උදේට කිව්තු මෙයා. ඔව්. ඒ රෝග ලක්ෂණේ පමණයි. ඔව් පීනස් රෝගයේදී කිවිසුන් යෑම ප්‍රධානම ලක්ෂණයක්. එතකොට ඒකෙදී සමහර වෙලාවට උදේ නැගිටිනකොට පරිසරයේ තියෙන පින්න, ඊට අමතරව තමන්ගේ කාමරයේ තියෙන දූවිලි ප්‍රමාණ, ඊට අමතරව අර පරිසරයේ ආර්ද්‍රතාවය මේ සඳහා බලපානවා. ඉතින් විශේෂයෙන් පීනස් රෝගයේදී අපි කියමු වැහි කාලයට සමහරුන්ට පීනස් රෝගය උත්සන්න වෙනවා. සමහර කාලට සමහර අයට දූවිල්ලට. එතකොට පායන කාලෙට මේක වැඩි වෙනවා. ඉතින් මේ කුමන අවස්ථාවේ තිබුණත් මේක පීනස් රෝගයක් නම් ඒ සඳහා දේශීය ඖෂධ මේ පාවිච්චි කරලා මේක සුව කරගන්න පුළුවන් රෝගයක්. වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය අපි ඔබට ලබා දෙන්නම්. ඒ ඔස්සේ ඔබට පුළුවන් කමක් ලැබෙනවා වෛද්‍යතුමා මුණ ගැහෙන්න 0115 727 519 0115 727 519 071 66250 071 66250 වගේම තමයි වෛද්‍යතුමා මුණ ගැහෙන්න පුළුවන් ලිපිනය රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. ඒ වගේම තමයි සිරිගල මොනරාගල කියන ලිපිනයන් ඔස්සේ වෛද්‍යතුමා මුණ ගැහෙන්න ඔබට පුළුවන් කමක් ලැබෙනවා. තවත් දුරකථන ඇමතුමක් තියෙනවා අපිට. අයිබෝවන්. අයිබෝවන්. හරි. ඔබට බලංගොඩින් කතා කරන්නේ. ඔව් කියන්නේ. මගේ දුවගේ වයස අවුරුදු 14යි. ඔව්. එයාගේ මේ පීනක රෝගය කියලා මේ දන්නේ මේ කෙටි කොක්කුම සුදු බවට පත් වෙනවා. වෙන රෝග ලක්ෂණ මොන හරි තියෙනවද? කිවිසුන් යෑම රෝග ලක්ෂණයක් තියෙන පෙන්නුම් කරන්නේ. එයා හැබැයි හවස් වරුවේමත් නානවා. මේ කොණ්ඩේ සුදු වෙලා තියෙනවා. මේ කෙරමුණු කොණ්ඩෙම තනින් තන සුදු බවට වෙලා තියෙනවා. ඔව් ඔය කොණ්ඩේ සුදු වීම පමණක්ම පීනස් රෝගයේ රෝග ලක්ෂණයක් නෙමෙයි. සමහර කෙනෙකුට අපි කියනවා අර ගමේ භාෂාවෙන් කියනවා නම් දේශීය මේ වචනෙන් කියනවා නම් අපි ඇඟ උෂ්ණ වුණාට පස්සේ කොණ්ඩේ සුදු වෙනවා. සමහර කෙනෙකුට වතුර බොන ප්‍රමාණය අඩු වුණාම මේ කොණ්ඩේ සුදු වීම තියෙනවා. සමහරලාට අපි ඔළුවේ තෙල් වර්ගයක් මොනවාක්වත් පාවිච්චි කරන්නේ නැති කෙනෙකුට මේ හිසකෙස් සුදු වීම බලපානවා. අපි දන්නෝනේ ඔළුවේ තියෙනවා හිසකෙස් නිරෝගීතාවය සඳහා අවශ්‍ය වෙන අනිවාර්යයෙන්ම තෙල් වර්ගයක් පාවිච්චි කරන එක. ඉතින් පුරාතනයේ අපේ අතීතයේ ආත්තල මුත්තල හැමෝම ගෙවල් වල හිටි කට්ටිය ඔළුවට තෙල් එකක් දැම්මා. අපි ඒකනේ කියන්නේ සිංහල අවුරුද්දේ නැකත් සීට්ටුවේ හිස තෙල් ගෑම කියලා නැකතක් තියෙන්නේ. ඒ කියන්නේ හිසට තෙල් වර්ගයක් අනිවාර්යෙන් පාවිච්චි කළ යුතුයි. සමහර කෙනෙකුට ඒ තෙල් වර්ග පාවිච්චි කරන්නේ නැති හින්දා හිසේ කර්කශ බවත් එක්ක මේ කොණ්ඩේ සුදු වෙන්න පුළුවන්. සමහරලාට අපි මේකට ඇඟ නිවෙන ප්‍රතිකාරයක් කරාම මේක සුදු මේ ගතිය අර සුදු කෙස් ගස කළු කරන්න බෑ. නමුත් කළු කෙස් නැවත සුදු වෙන එක වළක්වලා දෙන්න පුළුවන්. ඒ හින්දා මම හිතන්නේ ඒ කියන්නේ පොල් තෙල් භාවිතයද මොකක් හරි විශේෂ තෙල් වර්ගයක් තියෙනවද වෛද්‍යතුමනි? අපි ආයුර්වේදයේ අනුව නිෂ්පාදිත තෙල් වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් හිසට දැමිය යුතු සුදුසු තෙල් වර්ග ගොඩක් වර්ග තියෙනවා. ඉතින් ඒක රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙන්න පුළුවන්. ඔය මොනවාක්වත් තෙල් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් පොල් තෙල්, තැඹිලි තෙල් සහ පිරිසිදු තල තෙල්
අපිට හිසේ ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව එඬරු තෙල් වගේ දේවල් හිසේ ගල්වන්න පුළුවන්. රෝග ලක්ෂණයක් වෙන අපි කියමු පීනසට යන කිවිසුන් යෑම එහෙම නැත්නම් අපිට මේවා පාවිච්චි කරන එක ඉතාම පහසුයි. නමුත් මේ අර කිව්ව අවුරුදු 15ක විතර දියණිය අපිට පරීක්ෂා කරලා බැලුවොත් මෙයාගේ ශරීර උෂ්ණත්වයට ඇඟේ අපි කියන උෂ්ණාධික ගතියටද එහෙම නැත්නම් මෙයාට වෙනම රෝගයකට අතුරුඵලයක්ද කියලා එක පරීක්ෂා කරගන්න පුළුවන්. ඔය හිසකේ ඉදෙන එක විතරක් සුන්දු වෙන එක විතරක් පීනස් රෝගේ රෝග ලක්ෂණයක්ම කියලා කියන්න අමාරුයි. හරි. කොහොම නමුත් ඔබට පුළුවන් වෛද්‍යතුමා මුණ ගැහිලම වැඩිදුර තොරතුරු දැනගන්න සහ ඔබට පුළුවන් රෝග ලක්ෂණ අනුව වෛද්‍යතුමා මුණ ගැහුණොත් ඒක වඩා පහසු වේවි නේද? වෛද්‍යතුමාන්ටත් පහසු වෙයි, ඔබටත් පහසු වේවි. ඒ නිසා වෛද්‍යතුමා මුණ ගැහෙන්න පුළුවන් මෙන්න මේ ලිපිනයන් ඔස්සේ රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තරමුල්ල ඒ වගේම තමයි සිරිගල මොනරාගල කියන ලිපිනයන් ඔස්සේ ඔබට පුළුවන්කමක් ලැබෙනවා. වෛද්‍යතුමා මුණ ගැහෙන්න මෙන්න මේ දුරකථන අංකයන් වලට ඇමතුම් ලබා දීලා වැඩිදුර විස්තර ඔබට පුළුවන් දැන කියා ගන්න 0115 727 519 071 610 250 කියන දුරකථන අංකයන් ඔස්සේ. තවත් දුරකථන ඇමතුමක් තියෙනවා වෛද්‍යතුමනි. නාලිනී මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝවන්. මේ ડોක්ටර් මේ අපේ මගේ දරුවෝ වයස අවුරුදු 10යි. ඔව්. ඔව් කියන්නේ. මේ දැන් යාට සීනියර් ෂෝගේ තියෙන ડોක්ටර් මේ හොඳට ඉන්නම නැති එක්කත් ගත්ත දෙකේ හොන් යනවා මේ හැම දින පතාම ડોක්ටර් යනවා අදිට සෙල් එකක් දින දාන්න මේ ළඟින් දිනර එනකොට හොඳ නෑ ડોක්ටර් තාමත් මේ කිනෝන් යනවා උදේ 4 ඉඳන් උදේ 10 11 සීනියර් හොතු මේ කිනෝන් හිලකින හොතු දිනවල දෙන්න. ඔව් පීනස් රෝගයට වයස් භේදයක් නැහැ. මේක කුඩා ළමයින්ට තරුණ මහලු හැමෝටම තියෙන රෝගයක්. එතකොට මේ වගේ පීනස් රෝගයකට ප්‍රතිකාරයක් නිවැරදිව කරන්නේ නැතුව ඒක සර්ව සම්පූර්ණ හොඳ කරගන්න අමාරුයි. ඉතින් මේකෙදි පාවිච්චි කරන ඖෂධ වර්ග සමහර වෙලාවට අපි කියන්නේ ගාන තෙල් වලට වඩා අමතරව රෝගය ටිකක් පැරණි නම් සහ අර තීව්‍රතාවයෙන් වැඩි නම් මේකට රෝගයට පාවිච්චි කරන්න ඕන අපි කියන්නේ ඇඟ ඇතුළට බොන්න ඕන බෙහෙත්. ඒ වගේ දේවල් පාවිච්චි කරාම මේක සුව කරගන්න පුළුවන්. මේක සුව කරන්න අමාරු රෝගයක් නෙමෙයි. මේක හරියට බෙහෙත් ටික පාවිච්චි කරන අපි ලබා දෙන බෙහෙත් ටික මේක 100%ක්ම සුව කරන්න පුළුවන් රෝගයක්. ඒකෙදි සමහර කෑම බීම වර්ග අපි කියනවා මේ නවත්තන්න බෙහෙත් ගන්න කාල සීමාව තුල දිනපතා නාන්න දෙනවා. ඒ වගේ අපේ පත්‍යාපත්‍ය විදිත් පිළිපැදලා මේක කරොත් මේක 100%ක් සනීප කරන්න පුළුවන්. සහ කුඩා ළමයින්ට ප්‍රතිකාර කරනකොට හරිම පහසුයි ප්‍රතිකාර කරන්න. මොකද කුඩා ළමයින්ට ප්‍රතිකාර කරනකොට රෝගේ අර පරණ නැහැ. ඒ කියන්නේ අර නිදන්ගත වෙලා නැහැ. අර ඒ හින්දා අපිට රෝගේ සුව කරගන්න එක ඉතාමත් පහසුයි කුඩාතර ළමයින්ට. ඒ හින්දා මම හිතන්නේ එතුමීට අපිට පෙන්නුවොත් අපිට ඒකට ප්‍රතිකාරයක් ලබා දෙන්න පුළුවන්. හොඳයි. දැන් වෛද්‍යතුමා මම ගහින්න අපි අර මතක් කරපු දුරකථන අංකයන් සහ ලිපිණිය ඔස්සේ අපිට පුළුවන්කමක් ලැබෙනවා. වෛද්‍යතුමනි දැන් ඔය කැම බීම ගැන කතා කරපු නිසා අපි මේ පැත්තට යනමෙත යමු. දැන් සීතල කැම සාමාන්‍යයෙන් පුංචි දරුවෙක්ට දැන් පිනසේ තියෙන කෙනෙක්ට අපි අයිස්ක්‍රීම් කන්න ආසයි වුණත් එහෙමවත් කන්න ඇත්තටම අවස්ථාව ලැබෙන්නේ සීතල මොන හරි කැම જાතියක් ආපු ගමන් පීනසේ ඇවිස්සෙනවා කියලා අපි අහලා තියෙනවා. සහ විශේෂයෙන්ම කූල් වතුර එහෙම පානය කරාන් පස්සේ නැත්නම් කූල් බීම જાති මොන හරි ගත්තාම අපි කියනවා සීතල කැම මුකුත් ගන්න එපා කියලා අපි කියනවා. එහෙම කියන්න විශේෂ හේතුව මොකද? දැන් සීතල කැම ගැනීම මගින්මද පීනසේ අපිට මේක උත්සන්න වීමකට එන්නේ නැත්නම් එළියට එන්නේ කොහොමද මේ කාරණේ? ඔව් මේකෙදි විශේෂයෙන් සීත කෑම ආහාරයට ගත්තා අපේ ශරීරයේ වාපිත් සෙම් කියලා කොටස් තුනෙන් ප්‍රධාන වශයෙන් නිර්මාණය වෙන්නේ. මේකෙදි සෙම වර්ධනය කිරීමට උපකාරී වෙන ශීත ගුණයෙන් යුක්ත ආහාර වර්ග නිතර පාවිච්චි කිරීමෙන් අර සෙම අපි කියන ආයුර්වේද වචනේ සෙම කෝප කරනවා. ඉතින් ඒ වගේ දෙයක් වුණාට පස්සේ මේ පීනස් රෝගේ උත්සන්න වෙන්න පුළුවන්. අයිස්ක්‍රීම් කියන්නේ සීත කෑමක් නෙවෙයි. අයිස්ක්‍රීම් කියන්නේ කෑමෙන් උෂ්ණයි. නමුත් අර ඒක අර ශීතකරණයේ තබලා තිබෙන හින්දා ඒකේ තියෙන අර සීත ගුණය මේ වැඩි. ඒ නිසා ඒක අපි ආහාරයට ගත්තට පස්සේ අපේ සෙම් වල යම් විකෘතිතා වෙන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා තැඹිලි සව් ඔය මේ බටු බණ්ඩක්ක නිවිති මෑ කරල් වගේ සීත ගුණයෙන් යුක්ත ආහාර වර්ග නිතර පාවිච්චි කරන කෙනෙකුටත් පීනස තියෙන කෙනෙකුට ඒ රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නවා පීනස තියෙන කෙනෙක් තැඹිලි බොන්නේ නැහැ. තැඹිලි බිව්ව ගමන් කිවිසුම් යනවා. ඉතින් රෝග ලක්ෂණය ඇති රෝගේ තියෙන කෙනෙකුට ඒ රෝගේ පාලනය වෙලා තිබුණත් අර තැඹිලි වගේ සීත ගුණයෙන් යුක්ත ආහාරයක් ගත්තට පස්සේ අර සෙමවල තියෙන වෙනස් වීම නිසා පීනස වගේ රෝගයක් මතුවෙන්න පුළුවන්. නැතුව තැඹිලි බොන කෙනෙකුට පීනස ඇති වෙන්නේ නැහැ. පීනස තියෙන කෙනෙක් තැඹිලි බිව්වට පස්සේ ඒ රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්.
දැන් තවත් දුරකථන ඇමතුමකට යමු වෙලාම අපි ඊළඟ ප්‍රශ්නට යමු. නිර්මලා මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් ගැටළු ඉදිරිපත් කරන්න. ඔව් මගේ දුව දැන් අවුරුදු 14යි. එයාට උදේ ඉඳන් හැන්ද වෙනකල්ම පීනත තියෙන එකනේ උදේ පටන් ගත්තම අතින් යනවා ඉවරයක් නෑ. එයා හරි දූවිල්ලට හරි බයයි. ඉතින් අපි අතු ගන්නවට ළඟවත් ඉන්නේ නැහැ. ගොඩක් තැන් වල බෙහෙත් ගත්තා. මේ සිංහල බෙහෙත්මයි ගත්තේ. අඩුවක් නෑ නේද මහත්තයා? අපි පරීක්ෂා කරලා බලමු. ඔය දූවිල්ල කියන එකට පීනස් රෝගින් හරිම සංවේදී. ඒ කියන්නේ කුඩා දූවිලි ප්‍රමාණයක් නහයට ඇතුල් වුණත් ඒකට කිවිසුම් ගිහිල්ලා සමහරලාට අපි කියන්නේ දවසේම කිවිසුම් ගිහිල්ලා නහය හොටු ගලලා විශාල වශයෙන් පීඩා විඳින රෝගයක්. ඉතින් මේකෙදි කරන්න ඕන හරියට බලලා මේකට ප්‍රතිකාරයක් කරොත් මේක නැවත ඇති නොවෙන්න ප්‍රතිකාර කරන්න දේශීය ඖෂධ වර්ග තියෙනවා. වෛද්‍යතුමා මුණ ගැහෙන්න පුළුවන් ඔබට ලිපිනය සහ දුරකථන අංකය නැවතත් මතක් කරන්න. දුරකථන අංකය 0115 727 519 0115 727 519 071 66250 071 66250 කියන දුරකථන අංකයන් ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලිපිනය වන්නේ රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල. ඒ වගේම තමයි සිරිගල මොනරාගල කියන ලිපිනයන් ඔස්සේ ඔබට පුළුවන් වෛද්‍යතුමා මුණ ගැහෙන්න. වෛද්‍යතුමනි දැන් මේ කතා කරපු ගොඩක් දුරකථන ඇමතුම් රාශියම වගේ 4ක් ආව 3ක්ම සාමාන්‍යයෙන් වයස අවුරුදු 18ටත් අඩු දරුවන්ට තමයි මේ රෝග ලක්ෂණ පෙන්눔 කරේ. එතකොට වයස් සීමාවකුත් නැහැ කියලාත් කිව්වා. දැන් පාසල් යන වයසක දරුවන්නේ නේද? එතකොට මොකක් හරි නිසි ප්‍රතිකාරමයකුත් අවශ්‍ය වෙනවා ඇති. මේක පූර්ණකාලීව සුව කර ගැනීමනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉක්මනින් සුව කර ගැනීම. මේක දීර්ඝකාලීනව යන්නේ නැතුව දැන් වෛද්‍යතුමා අර මුලිනුත් කතා කරාම කිව්වා මේ උදෑසනට රෝග ලක්ෂණ මතුවෙනවා වැඩි කියලා. මේකට විශේෂ හේතුවක් තියෙනවද? ඔව් ආයුර්වේදයේ සඳහන් කරනවා ජීවිතයේ ප්‍රධාන කොටස් 3ක්. එකක් තමයි බාල, තරුණ, මහලු. ඊට අමතරව දවස බෙදෙනවා ප්‍රධාන කොටස් 3කට. උදය, දවල් සහ රාත්‍රිය. ජීවිතයේ ඔය සෙම් රෝග වගේ ගොඩක් බහුලව හැදෙන්නේ කුඩාතර ළමයින්ට සහ ඒකේ තීව්‍රතාවය ඇති වෙන්නේ උදෑසන කාලයේදී. විශේෂයෙන් අලුයම් කාලයේ තියෙන සීත ගුණයත් එක්ක මේ රෝගය ඇති වෙනවා. ලංකාවේ ජනගහනයෙන් වැඩිහිටියන්ගෙන් 7න් එකක් පීනස හෝ ඇදුම රෝගයෙන් පෙළෙනවා. ඊට අමතරව කුඩාතර පාසල් යන ළමයින්ගෙන් 3න් එකක් පීනස හෝ ඇදුම යන සෙම් රෝග වලින් පෙළෙනවා. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මේ සෙම් රෝග නිසා පීඩා විඳිනවා. විශේෂයෙන් මේ කුඩාතර ළමයින්ට මේ කාලේ වෙනකොට මේ සෙම් රෝග බහුල වෙන්නේ අර ඉස්සර තිබුණ අපේ මේ ප්‍රතිකාරات එක රතකල්කේ දීම. ඔය රතකල්කේ එහෙම දැනට හුඟ දෙනෙක් දෙන්නේ නැති එකේ ප්‍රතිවිපාකේ එකක් තමයි මේ පීනස් රෝගය සහ සෙම් රෝගවල බහුල වීම. ඉතින් අපි දැන් ඒකට හේතු කියලා තේරුමක් නැහැ. නමුත් පීනස් රෝගය හැදිච්ච කෙනෙකුට ඒ සඳහා දැන්වත් දේශීය ප්‍රතිකාර කරගත්තොත් මේක සර්ව සම්පූර්ණ සුව කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා මේක වෙනත් ඖෂධ වර්ග වලින් මේක කරන්නේ පාලනය කරන එක විතරයි. ඒක අද ප්‍රතිගත්තොත් අද හොඳයි, හෙට ගත්තේ නැත්නම් හෙට මතුවෙනවා. එහෙම නැතුව මේකට සාමාන්‍යයෙන් කුඩා කාල සීමාවක් කැප කරලා තමන්ගේ ජීවන රටාව වෙනස් කරගත්තොත් මේ රෝගය ඉතා පහසුවෙන් සුව කරන්න පුළුවන්. මේ රෝගයේ ඇති වෙන වැඩි පිරිසක් තමයි කුඩාතර ළමයි. මොකද ඒක අර අපේ ආයුර්වේදයේ කියන්නේ සෙමට අයත් කාලය තමයි වයස අවුරුදු 18ට අඩු ළමයින්ට. ඉතින් ඒක ඒ කාල සීමාවේදී ඇති වෙන රෝග. දැන් තරුණ කට්ටියට පිත්තජ රෝග, වයස්ගත කට්ටියට වාත වේදනා, වාත රෝග එහෙම බෙදලා තියෙනවා. නමුත් ඒකෙදි අදහස් කරන්නේ නැහැ මේ සෙම් රෝග හැදෙන්නේ කුඩාතර ළමයි කියලා. බහුල ප්‍රමාණයක් හැදෙන්නේ කුඩාතර ළමයින්ට. වෛද්‍යවනි දැන් ලේ පිටවීමක් අපි දක්නට ලැබෙනවා නම් කොහොමද පීනස් රෝගය? අපි සාමාන්‍යයෙන් නිතර අහන කෙනෙක් මොන ගැහනමත් කියනවා ලේ පිට වෙනවා නම් ඒ කෙනාට පීනස් රෝගය තියෙනවා කියලා අපි නිකන් කියනවා. නමුත් ඒක වෛද්‍ය විද්‍යාත්මකව කොයි ආකාරයෙන්ද අපි සැලකිලිමත් වෙන්නට ඕනේ? කොයි ආකාරයෙන්ද අපි ඒක විග්‍රහ කරන්නේ ලේ පිටවීමක් කියන එක අපි කොහොමද පීනස් රෝගයක්මද කියලා අපි හඳුනාගන්නේ? ඔව් සමාධි. දැන් ඔයා ඔය විස්තර කරන්නේ නහයෙන් ලේ එන අවස්ථාව අර ගමේ භාෂාවෙන් කියනවා නහයෙන් ලේ යනවා. ලේ පීනස්. ඉතින් ඒ අවස්ථාව නහයෙන් ලේ යන්නේ පීනස් රෝගයට විතරක් නෙමෙයි. සමහර වෙලාවට ආයුර්වේදයේ සඳහන් ඔය රත්පිත් රෝගවලට නහයෙන් ලේ යනවා. සමහර වෙලාවට තැලීම් බැටීම් වලින් කාලයක් තිබිලා පහු කාලයේ නහයෙන් ලේ යන පුළුවන්. ඊට අමතරව පීනස් රෝගෙත් එක්තරා අවස්ථාවක් තියෙනවා මේ රක්තජ පීනස, ලේ පීනස කියන අවස්ථාව. ඒක සමාධි හරි කල්පනාවෙන්
තෝරා බේරා ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක්. මොකද පීනස් රෝගයේදී විතරක් නෙවෙයි නහයෙන් ලේ යන ඊට අමතරව ලේ යන අවස්ථා තියෙනවා. ඒ හින්දා රෝගියෙක් පරීක්ෂා නොකර ඒ සම්බන්ධව කියන බෑ. නමුත් පීනසේ එක අවස්ථාවක් විතර රක්තජ පීනස කියලා තියෙනවා. ඒ පීනස අවස්ථාවේදී නහයෙන් ලේ යන පුළුවන්. වෛද්‍යතුමා දැන් ඔබතුමා සඳහන් කරා දැන් ගඳ සුවඳ දැනෙන්නේ නැති එක තියෙනවා. හුස්ම ගැනීමට අපහසුතාව තියෙනවා. දැන් මේ දේවල් රෝග ලක්ෂණ විදිහට આવොත් එහෙම මේ වර්තමානයේ ගොඩක් අපි බය වෙනවා මේ කොරෝනා රෝග ලක්ෂණද කියලා. ඒ නිසා අපි මේක කොහොමද දෙක වෙන් කරලා හඳුනා ගන්න සහ මේක කොයි ආකාරයෙන්ද අපි විග්‍රහ කරන්නේ? සමාධි පීනස් රෝගයට ප්‍රතිකාරයක් නොකිරීම හේතුවෙන් කාලයත් එක්ක ගඳ සුවඳ දැනෙන එක නතර වෙනවා. තව අපි ගන්න ආහාරවල රස දැනෙන එක නතර වෙනවා. ඉතින් ඒකට පීනස් රෝගයේ අර මුල් අවස්ථාවේ කිවිසුම් යන්නේ එහෙම ගොඩක් කල් තිබුණා. පීනසට හරි ප්‍රතිකාරයක් නොවිදීම හේතුවෙන් ওই ගඳ සුවඳ දැනෙන එක නතර වෙනවා. දැන් මේ අතරේ මේ කොරෝනා රෝගයේදීත් මේ ගඳ සුවඳ දැනෙන එක නතර වෙලා තියෙනවා. නතර වෙනවා කියන දවස් කීපයකින් පස්සේ. හැබැයි ඒකෙදි අපි පීනස් රෝගයේ කලින් තිබිච්ච නැති කෙනෙකුට මේ එකපාරටම ගඳ සුවඳ දැනෙන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක්. එතන අපි පරීක්ෂා කරලා වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ සම්බන්ධ ප්‍රතිකාර ගන්න එක හොඳයි. නමුත් පීනස් රෝගයේ කාලයක් පැවතින කෙනෙකුට නම් මේ ගඳ සුවඳ දැනෙන්නේ නැති එක පීනස් රෝගයේ ප්‍රධාන ලක්ෂණයක්. ඒකේ අර පීනස් රෝගයේ කල්ගත වෙත්ම ඇති වෙන රෝග ලක්ෂණයක් තමයි මේ ගඳ සහ සුවඳ දැනීම නතර වීම සහ ආහාරවල රස දැනෙන්නේ නැති එක. වෛද්‍යතුමනි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් පීනස රෝග ලක්ෂණ පෙන්වුම් කරන රෝගියෙක් නම් ඒ කෙනා ඖෂධ ලබා ගන්නවා යම් කාලයක්. ඉන් පස්සේ අපි ඒක නතර කරනවා. ඊට පස්සේ ආයෙත් ඒක වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවද? කොහොමද නැත්නම් මේක අපිට නිට්ටාවටම සුව කරගන්න හැකියාව ලැබෙනවද? ඔව් සමාධි. කෙනෙක් ප්‍රතිකාර ගන්නකොට වැදගත්ම දේ තමයි වෛද්‍යවරයා ප්‍රතිකාර නතර කරන තේ රෝගියා ප්‍රතිකාර අඛණ්ඩව ගත යුතුයි. අපේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රතිකාර ගන්න එනකොට එන්නේ මේ ගොඩක් අපි මේක කරමු දිගට කරමු කියලා කතාවක. හැබැයි රෝග ලක්ෂණ අඩු වෙන මුල් අවස්ථාවේම රෝගියා ඊට පස්සේ ප්‍රතිකාර ගන්න ඉන්නේ නැහැ. මේක බටහිර ප්‍රතිකාර ගත්තත් ආයුර්වේද ප්‍රතිකාර ගත්තත් බොහෝ රෝගීන් වරද්දන තැන. අපි උදාහරණයකට කියන්න ඕන මෙහෙම. සමාධි අපි සමහර වෙලාවට පත්තු වෙන ගිනි ගොඩකට අපි වතුර කෝප්ප දෙකක් තුනක් දැම්මට පස්සේ ගිනි දැල්ලා නිවෙනවා. හැබැයි අර අඟුරු ටික නිව්වේ නැත්තම් ඒක ආපහු හවස පත්තු වෙනවා. අපේ රෝගවලදීත් අපි හිතනවා අපි රෝගයකට ප්‍රතිකාර ගන්නකොට රෝගේ රෝග ලක්ෂණය අඩු වෙන මුල්ම තැනම ප්‍රතිකාර නවත්තන්න හොඳ නැහැ. ප්‍රතිකාරයක රෝගයේ රෝග ලක්ෂණ අඩු වෙන තැනම අපි ප්‍රතිකාරයක් නැවැත්විය යුතු නැහැ. එහෙම නැවැත්තුවොත් වෙන්නේ ආයේ පහු කාලයක් වෙනකොට අර රෝගයට අදාළ හේතු ශරීරයෙන් ඉවත් නොකර මේ හේතුවෙන් නැවත මේ රෝගය ඇති වෙන්න පුළුවන්. ඒක බටහිර ඖෂධ ගත්තත් ආයුර්වේද ප්‍රතිකාර ගත්තත් වෙනත් ප්‍රතිකාරයක් ගත්තත් වෛද්‍යවරයෙක් රෝගියාට ප්‍රතිකාර නතර කරන තුරු ඒ අඛණ්ඩව ප්‍රතිකාර ගැනීම අනිවාර්යයි. අපේ රටේ බොහෝ දෙනෙක් මම දැකලා තියෙන්නේ ප්‍රතිකාර ගන්න එනකොට අර රෝගේ රෝග ලක්ෂණ මුල් අවස්ථාවේම අඩු වෙනකොටම ප්‍රතිකාර නවත්තන ඊට පස්සේ යාළට වෙන වැඩ දෙනවා. ඉතින් වෛද්‍යවරයා හම්බෙන්න වෙලාවක් නැති වෙන. එහෙම වුණොත් රෝගය අර දීර්ඝකාලීන ප්‍රතිකාර ගන්න වෙනවා. ඒ හින්දා මොන ප්‍රතිකාරය ගත්තත් වෛද්‍යවරයෙක් ප්‍රතිකාර නතර කරන තුරු ප්‍රතිකාර අඛණ්ඩව ගත යුතුයි. හොඳයි. ඉතින් ඔබටත් පුළුවන් ඔබට ඇදුම පීනසය ඒ විතරක් නෙමේ කැඩුම් බිඳුම් වලට ඒ විතරක්ම නෙමේ ඔබට ආතරයිටිස් රෝග ලක්ෂණ පෙන්වුම් කරනවා නම් ස්නායු රෝග ලක්ෂණ තියෙනවා නම් ඇතුළු ඕනෑම රෝගයක් වෙනුවෙන් ඔබට පුළුවන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරමයන් නිසි ආකාරයෙන් කරගන්නට සුමිත රාජපුර වෛද්‍යතුමන් මුණ ගැහෙන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේ දුරකථන අංකයන් වලට හැමතෙමක් ලබා දීලා වෛද්‍යතුමා මුණ ගැහෙන්නට පුළුවන් වන වැඩිදුර විස්තර දැන කියා ගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. 0115 727 519 0115 727 519. ඒ වගේම තමයි තවත් දුරකථන අංකයක් තියෙනවා 071 6000 250 071 6000 250. වෛද්‍යතුමා මුණ ගැහෙන්න පුළුවන් ඔබට රාජපුර වෙදමැදුර පාර්ලිමේන්තු පාර පැලවත්ත බත්තර මුල්ල කියන ලිපිණයෙන්. ඒ වගේම තවත් ලිපිණයක් තියෙනවා සිරිගල මොනරාගල කියන ලිපිණයන් ඔස්සේ වෛද්‍යතුමා මුණ ගැහෙන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අද අපි කතා කරේ පීනස රෝග තත්ත්වය පිළිබඳ සහ මෙහි ලක්ෂණ මෙහි ප්‍රතිකාරමයන් කොහොමද කරගන්නේ. ඔබටත් පුළුවන් වෛද්‍යතුමා මුණ ගැහෙන ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරමයන් නිසි ආකාරයෙන් කරගන්නට. අපි ලබන සතියේ තවත් රෝගයක් වෙනුවෙන් රෝග ප්‍රතිකාරමයන් පිළිබඳ ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක එහෙමනම් අපි අද දවසේ සුවර්ණ වෙනුවෙන් අපත් සමග එකතු වෙනවා ආයුර්වේද වෛද්‍ය සුමිත රාජපුර වෛද්‍යතුමාට බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ නැවත ඔබතුමා මුණ ගැහෙනවා. ආයිබන් වෛද්‍යතුමනි. ආයිබන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.